ඉන්ධනය ලබා දෙන සිතුවිලි වල ගිලිලා ඉන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි පක්ෂ 11ක් එකතු වෙලා අපි කතා කරලා අපිට වගකීමක් තියෙනවා මේක ඉබාගාතේ යන්න දෙන්නේ නැතුව මේ තත්වය ගැන අපේ අදහස කියලා යම් යෝජනාවලියක් රජයටත් ජනතාවටත් පිළිගන්වන්න අපි ඒක තමයි පහුගිය දවසේ කළේ. එතෙන්දී ඇත්තටම ගත්තොත් මගේ කතාවේ මම කළේ මේ තියෙන තත්වයයි මේක ගැන නොසලකා හැරියොත් වෙන අර්බුදකාරී තත්වයයි ආපදා තත්වයයි ඒ ආපදා තත්වය ඇති වුණොත් මේ රටට මොකද්ද වෙන්නේ කියන එකයි කියපු එක. ඒ අතරේ මුදල් ඇමති කියන චරිතය මේක ගැන වගේ වගක් නැතුව ඉන්නෝ කියන එකත් ඕකේ සඳහන් වුණා. කොහොම නමුත් මේ ප්‍රකාශ වලින් පස්සේ අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඔහු කියලා තියෙනවා අපි දෙදෙනා අමාත්‍ය තනතුරු වල ඉන්නවා නම් ඔහු අමාත්‍ය මණ්ඩලයට එන්නේ නැහැ කියලා. එතකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අන් සියලු අවස්ථාවලදී වගේම පවුලේ බලපෑමට යටත්ව ඔහු තීරණය කර තිබෙනවා තමන්ගේ සහෝදරයා ඇමති මණ්ඩලයට එන එක නොයන එක වළක්වා ගැනීම සඳහා අප දෙදෙනාව අමාත්‍ය තනතුරු වලින් ඉවත් කරන්න. ඒක ගැන අපිට කිසිම කනගාටුවක් හෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ආරෝවක් අපිට නැහැ. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බරපතල ලෙස බැසිල් රාජපක්ෂ කියන චරිතයේ විසින් ඔහුට අවශ්‍ය කරන පරිදි පාලනයට නතු වෙච්ච චරිතයක්. බැසිල් රාජපක්ෂ කියන කෙනා පොදු ජන පෙරමුණ කියන පක්ෂයේ තනි භුක්තිය තමන් අතේ තියාගෙන මොකද අපි දන්නවා පොදු ජන පෙරමුණ පක්ෂයේ සභාපති කවුද භාණ්ඩාගාරික කවුද ලේකම් කවුද කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ අපි නම් දන්නේවත් නැති කට්ටියක්. ඒක මුල් කාලේ සාධාරණයි මොකද විපක්ෂින් දැද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇවිල්ලා හිටපු අයට විනය පරීක්ෂණ එන්න තිබ්බා. ඒතර නමුත් අපි පොදු ජන පෙරමුණ කියලා පාර්ලිමේන්තු ඡන්දේ ඉල්ලුවට පස්සේ ඒගොල්ලන්ට කිසිම එහෙම බාධාවක් නීතියෙන් නැහැ. හැබැයි ඊට පස්සේවත් පොදු ජන පෙරමුණ පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තුවේ ඉන්න කවුරුවත් ආවේ නැහැනේ. අර සාගර රත්නායක ඔය කවුද කැටගොඩ ඔන්න කීප දෙනෙක් සාගර කාර්යෝසම ඒ කියන්නේ නමවත් මතක නැහැ ඒක මම කියන්නේ. ඉතින් ඒ එහෙම නින්නේ ඒක 아무තු පක්ෂයක්. දැන් හරිනම් ඕකේ ඉන්න ඕනේ සභාපති මහින්ද රාජපක්ෂ ලේකම් දලසලහ පිරුම මේ ජාතික සංවිධායක අහවල් පාර්ලිමේන්තු අමාත්‍ය අහවලා එහෙම නින්න ඕනේ. ඒ පක්ෂය එහෙම වෙලා නැහැ. ඒක තනි පෞද්ගලික දේපලක්. ඒ පෞද්ගලික දේපලයේ තියෙන බලය පාවිච්චි කරලා ජනාධිපතිවරයාව තමන් අභිමත තීරණ ගැනීම කරා තල්ලු කරනවා. කනගාටුවට කාරණේ ජනාධිපතිවරයාටත් ඒ බලපෑමෙන් ආත්මි දෙන්න බැරි වෙලා තියෙනවා. කෙසේ වෙතත් අපි ගත වෙච්ච කාලය ඇතුළත අපේ අමාත්‍ය තනතුරු වලින් අපේ රටට අපේ මම ගත්තොත් මගේ විෂය කර්මාන්ත මගේ ඒ විෂයට අදාළ පිරිස වෙනුවෙන් අපි අපට පුළුවන් උපරිමයෙන් කැප වුණා. උදේගමන් පිළ ඇමතුමත් එහෙමයි. අපි ඒ පිළිබඳව සතුටු වෙනවා. ඒ වගේම අපි මේ තනතුරු වලින් ඉවත් කිරීම පිළිබඳ තීරණයට අපිට කිසිම ඒක ආගන්තුක නෑ. මොකද අපි කොහොමත් අපි හෘද සාක්ෂියට එකගව කටයුතු කරන්නේ මේ තනතුරු වලින් ලැබෙයිද නොලැබෙයිද කියන ප්‍රශ්නේ නොසලකා. ඒ හින්දා අපිට මේ තනතුරු නොතිබුණත් තිබුණත් අපේ දේශපාලනයේ හැමමයි අපි කරලා තියෙන්නේ ජනවරමට අනුකූලව ක්‍රියා කිරීම පමණයි. 2019 ජනාධිපතිවරණේ වගේමින් පසුව මහමැතිවරණ ඒ ජනවරම ගොඩනගන්න කැපවෙච්ච ජනතා අභිලාෂයන් තියෙනවා. ඒ ජනතා අභිලාෂයන්ට පටහැනි ක්‍රියාමාර්ග වලට යනකොට ආණ්ඩුවට ඊට එරෙහිව අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ජනවරම ආරක්ෂා කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒකට ප්‍රතිචාරය වෙන්නේ අපේ අමාත්‍ය තනතුරු වලින් අපි ඉවත් කිරීම නම් ඒක අපි තාම සතුටෙන් බාර ගන්නවා. මට කියන්න තියෙන්නේ බොහොම ස්තුතියි කියලා. මීළඟට අදහස් පළ කරයි ඒක මම තව දෙයක් කියන්න ඕනේ. ඔබ දන්නවා අපි පහුගිය දවසේ තිබිච්ච සමුළුවෙන් කරේ මේ තියෙන ආර්ථික අර්බුදය ගැන රටට කරුණු කියපු එක. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ගත යුතු පියවර ගැන කියපු එක. ඉතින් ජනාධිපතිවරයා හරි ඔහුට උපදෙස් දෙන මුදල් ඇමතිවරයා හරි තීරණය කරලා තියෙනවා ආර්ථික අර්බුදයෙන් ගොඩේමට නම් මේ ඇමතිවරු දෙන්න ඉවත් කරන්න ඕන. ඒ කියන්නේ ආර්ථික අර්බුදයෙන් ගොඩේමේ පියවරක් හැටියට. දැන් අපි දෙන්න ඉවත් කරාම ඩොලර් පැටවු ගහනවා. තෙල් උනනවා. ඊළඟට විදුලි බලය කප්පාදුව නතර වෙනවා. පුදුම ආශ්චර්යමත් දෙයක් වෙන්න නියමිතව තිබෙනවා. ඉතින් මං හිතන්නේ ආර්ථික අර්බුදයට හේතුව අපි දෙන්න කියලා හිතන්නේ නැති. ආර්ථික අර්බුදයට ගත යුතු පියවර හැටියට වෙන්න ඕන අපි දෙන්නව ඒ අමාත්‍ය තන්ත්‍ර වලින් ඉවත් කරන්න නැත්තේ. එහෙම හරි කමක් නැහැ. මේ ආර්ථික අර්බුදයෙන් අපේ රටට ගොඩ එන්න පුළුවන් නම් අපි ඒ ගැන සතුටු වෙනවා. බොහොම ස්තුතියි.
සියලු දෙනාටම සුබ උදෑසනක්. ආර්ථිකය ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති අයෙකු විසින් රටේ ආර්ථිකයේ මෙහෙයවීම නිසා අපේ රට දිනෙන් දින ආඝාතයකට ඇද වැටෙන බව අපි දිගින් දිගටම මුලින්ම ඇමති මණ්ඩලය තුලත් ඇමති මණ්ඩලය තුල කතා කරලා පළක් නැති තැන ඇමති මණ්ඩලයෙන් පිටතත් කරුණු දක්වන්න පටන් ගත්තා. ඒ වගේම අපි ඇමති මණ්ඩලයේ තුල දිගින් දිගටම සටන් කළේ මේ අර්බුදයට විසඳුමක් පේන තෙක් මානක නැති වුණාම ජනතාව වික්ෂිප්ත වෙනවා. වහාම විසඳුමක් හදමු කියන එක. ආණ්ඩුව ඇතුලේ විසඳුම සකස් කිරීම සිද්ධ නොවුණු නිසා අපි මුළු රටම හරි මගට යනුවෙන් මේ තියෙන අර්බුදයෙන් ගොඩ යන්න විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කරා. ඒ විසඳුමක් වගේ දැකලා ඒ විසඳුම ක්‍රියාත්මක කරනවා වෙනුවට විමල් බයිරවංශ ඇමතුමාවත් මාවත් අමාත්‍ය ධූරවලින් ඉවත් කරන්න ආණ්ඩුව තීරණය කළා තියෙනවා. ඒක හරියට හඳේ ආවාට පෙන්නඳ ඇඟිල්ල දිගු කරාම හඳේ ආවාට දෙස බලනවා වෙනුවට දිගු කළ ඇඟිල්ල කපා දැමුවා වගේ වැඩක්. ඒ නිසා දැන් සදාකාලික අමාවක උදා වීමේ අනතුරක් ආණ්ඩුව විසින්ම හදාගෙන තියෙනවා. ඇත්තෙන්ම ආණ්ඩුවේ ගමන පිළිබඳ පසුගිය වසර එකමාර තුල අපි විවේචනයන් ඉදිරිපත් කළත් අපිට ඇමතිවරු අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයන් විදියට යම් බාධාවන් බැඳීම් තිබුණා. හරියට අපි දිව ගැට ගහලා ගොත ගසමින් තමයි මෙච්චර කල් කතා කරේ. දැන් මේ රට මෙතනට අරන් ගියේ කොහොමද? ඒකට වගකිව යුත්තෝ කවුද කියන එක ගැන අපිට නිදහසේ කියන්න පුළුවන් වගේම නිදුරු දිනක අපි වරින් වර මේ රටට මේ අපරාධය කළ ආකාරය පිළිබඳ ඒකට වගකිව යුත්තේ ආණ්ඩුවේ කවුරුන්ද කියන එක අපි ඉදිරියේදී රට හමුවේ ලිඛිත සාක්ෂි සහිතව තබන්න සූදානම්. ඒ වගේම අපිට හිතෙනවා අර 1958 දී දේශපාලන නවකතාවක් ඇමරිකාවේ ප්‍රකාශයට පත් වුණා දී අග්ලි ඇමරිකන් අවලස්සන ඇමරිකානුව. මම හිතන්නේ සිංහලටත් ඒක පරිවර්තනය වෙලා තියෙනවා අවලස්සන ඇමරිකානුවා කියලා. ඉතින් මේ අවලස්සන ඇමරිකානුවා පොත යලි ශ්‍රී ලංකාවේ ලියවෙමින් පවතිනවා. ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. ඒ නිසා අද අපේ රට නැවතත් නිදාස් ඇමරිකාවෙන් නිදාස් වීමේ අරගලයක් ආරම්භ කරන්න අපට සිද්ධ වෙලා තියෙනවා. මේ උත්සාහ කරන්නේ අපිට දැනෙන විදියට මේ රට සිතාමතා මේ අපි පෙන්නපු අර්බුද වලට ශනික විසඳුම් දෙන්නේ නැතුව දෙන විසඳුම් වල වාඩි තීන්දුව ක්‍රියාත්මක කරන්නේ නැතුව අපි ඉදිරියේ මම ඊයේ දක්වාම මේ අලුත් ආණ්ඩුව පත්වෙච්ච දවසේ සිට ඊයේ දක්වාම අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකේ. ඒ නිසා ඒ කාලේ වෙච්ච දේවල් ලිඛිතව මට සමාජයේ රට හමුවේ තියන්න සුද්ධ වූ අයිතියක් තියෙනවා. අපි සාක්ෂි සහිතව පෙන්වනවා මේ රට මෙතනට ගෙනාවේ කොහොමද කියලා. මොකද මේ සිතාමතා මේ කුමන්ත්‍රණය කරන්නේ මේ රට 1997 ඉන්දුනීසියාව තිබුණු තැනට අරන් යන්නයි කියන සාධාරණ සැකය අපිට තියෙනවා. 1997 දී සුවර්තෝ ජනාධිපතිතුමා ඉඩ දුන්නේ නැහැ නැගෙනහිර තිමෝරයට නිදහස දෙන්න. අචේ ප්‍රාන්තයට ස්වයං පාලනය දෙන්න. ආර්ථික අර්බුදය ඇති වුණු වෙලාවේ රටේ ජනතාවට කණ්ඩ නැති වුණා. ඉන්ධන නැති වෙලා මුළු රටම නතර වුණා. මේ ජනතාව අසහනයටපත් වෙලා ඉන්න වෙලාවේ ජාත්‍යන්තර ප්‍රජාව ඇවිල්ලා කිව්වා අපි ඔබේ රටට ගොඩ යන්න අරමුදල් ලබා දෙන්නම්. හැබැයි නැගෙනහිර තිමෝරයට නිදහස දෙන්න අචේ ප්‍රාන්තයට ස්වයං පාලනය දෙන්න. මට මේ අපරාධي කරන්න බෑයි කියලා සුවර්තෝ ජනාධිපතිතුමා ඉල්ලා අස්සුණා. ඒක කරන්න මං සූදානම් කියලා මෙගාවතී සුකර්ණෝ පුත්‍රි කිව්වම රට වෙනුවෙන් කතා කරපු මිනිස්සුම රටට ආදරය කළ නැගෙනහිර තිමෝරේ අපේ රටේ කොටසක් කිව්ව මිනිස්සුම නැගෙනහිර තිමෝරේට නිදහස දීලා හරි අපිට කණ්ඩ දීපල්ලා කියලා පෙළපාලි ගියා. මහා දැවැන්ත ජයග්‍රහණකින් සුකර්ණෝ පුත්‍රි බලයට ඇවිල්ලා ඒ රටට කරන්න පුළුවන් විනාශය සිද්ධ කළා. අද ලංකාවත් අරන් මේ අවලස්සන ඇමරිකානුවා විසින් මේ රට අද ඒ පාරේ අරගෙන යන්නේ කියන එක අපිට බොහොම පැහැදිලි. ඒ නිසා අපි ආණ්ඩු ඇමති මණ්ඩලයේ සිටියත් නැතත් ආණ්ඩුව තුල සිටියත් නැතත් අපි ජනතාව සමග එකතු වෙලා මේ ගමනින් අපේ රටට අත්වෙන්න යන මේ අඳුරු ඉර නමින් රට බේර ගන්න කළ හැකි කළ යුතු හැමදේම කරන්න අපි සූදානම් කියන පණිවිඩය රට හමුවේ තියෙනවා.
ටෙලිෆෝන් එක කාගේ? මේගොල්ලෝ වෙන්නේ. කාගේ? මේකද? මගේ නෙවෙයි. හිතවත් මගේ සහෝදර පක්ෂවල නායකයනි, ගෞරවනීය ස්වාමින් වහන්සේ, ජනමාධ්‍යවේදී සහෝදරවරුනි, හරි මගට රට ගෙන යාම පිළිබඳව වැඩපිළිවෙලක් සහිතව අපි කැඳ වූ මහා සාර්ථක රැස්වීම හේතුවක් නම් මේ විමල් වීරවංශ උදේගමන්පිල ඇමතිතුමන් දෙපළ ඒ දූර්වලින් ඉවත් කිරීමට එහෙනම් මේකේ අගමුල පටලවිලා තියෙන බවයි පේන්නේ. රාජයේ නායකත්වය මේ දෙපළ ඒ ඇමති දූරවලින් ඉවත් කිරීමෙන් සිදු කළේ වරදක් කියන එක මුළු රටම කාණ්ඩින් කියනවා. මුළු රටම කාණ්ඩින් කියනවා. ඔය සුළු පිරිසක් ඇර කත් අදින බැල මෙහෙවර කරන හිතෙන්වත් ඒක කියනවා. දැන් ඒ ගැන යුක්තියක් මේ රජය ඉටු කරන තුරු මට මගේ අමාත්‍ය ධූරයේ කටයුතු ඉටු කළ නොහැකි. අමාත්‍යවරයෙක් හැටියට කැබිනට් රැස්වීම වලට යෑම හෝ ඇමතිවරයෙක් හැටියට මගේ වගකීම ඉටු කරන්න මට පුළුවන් කමක් නැහැ. අපි තුන් දෙනාම අනිකුත් සමග එකතු වෙලා පක්ෂ 11යි අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා මේ රටේ අද තියෙන උග්‍ර අර්බුදයට විසඳුමක් හැටියට. දැන් යම් සංඥාවක් පත්තු වෙනකොට අවදානම පෙන්වන්න රතු පාටින් ස්විච් එක නිව්වහම හරියනවද? දැන් මේකල්ලා තියෙන්නේ ඒකයි. ඉතින් ඒ නිසා මේ තත්වය ගැන අද අපට නිර්වුල්ව රට ඒකරාශී කරමින් රටේ ජනතාව පෙළගැස්වීමට වගකීමක් තිබෙනවා. අයිතියක් නෙමෙයි වගකීමක් තිබෙනවා. ඒ වගකීම අපි ඉටු කළ යුතුයි. අපි විපක්ෂයට එකතු වෙන්නේ නැහැ. ඒක ගැන කවුරු අස්තකයක් හිතා ගන්න ඕනේ. අපි විපක්ෂයට එකතු වෙන්නේ නැහැ. අපි ඔබ දන්නවා විපක්ෂ කියන කවුද කියලා. අපි අපේම ආවේනික ක්‍රියාමාර්ගයක් උඩ අපේම ආවේනික වැඩපිළිවෙලක් උඩ ඒ වැඩපිළිවෙල මේ රටේ ක්‍රියාත්මක කර ගැනීමේ පළවෙනි සාධකය ඒ වෙනුවෙන් ලැබෙන ජනතාවගේ විශාල සහයෝගයයි. ඉතින් අපිට තියෙන්නේ මේ වැඩපිළිවෙලට ජනතා සහයෝගය එකතු කරන්න. දැන් ඒ අතර මේ දෙපළම උදය විමල් විශාල ජනවරමක් ලැබුවා අය. ඒ ජනවරම ගැන සැලකීමක් කරලත් නැහැ. ඔවුන් ලැබූ ජනවරම අනුව ඔවුන්ට අද රාජ්‍ය නායකත්වය මේ ලබා දී තිබෙන තීන්දුව ඒ ජනතාවටත් විරුද්ධව ලබා දුන්නු තීන්දුවක්. අපි දන්නවා ජනාධිපතිතුමා බලවත් පීඩනයකට හසු වී තිබෙන බව. නමුත් එය හේතුවක් කරගෙන අපට අපි මේ ගෙනියන වැඩපිළිවෙල කිසිසේත් බුරුල් කරන්න පුළුවන් කමක් නැහැ. අපි මන්ත්‍රණ සභාවක් තිබ්බා පළමුව. ඒ තමයි අපේ පළමු පියවර. මහජන මන්ත්‍රණ සභාව. ඊට පෙර ආණ්ඩුව ඇතුළත දේශපාලන සාකච්ඡා ඇති කරලා අපි ඔක්කොම එකතු වෙලා මේ තියෙන ප්‍රශ්න ගැන කතා කරමුයි කියපු වාර කොතෙක්ද කියන්න බෑ. නමුත් ඒක වුණේ නැහැ. මොකද ඇතුලේ ඉඳන් කලේ නැහැ. ඇතුලේ ඉඳන් උනේ නැහැ. කැබිනට් මණ්ඩලය කරන්නේ අපි කැබිනට් මණ්ඩලයට එන කේක ඇමතිවරුන්ගේ විෂයන්ට අදාළ පත්‍රිකා අනුමත කිරීම හෝ ඒවා ගැන අපේ විවිධ වෙනස්මත් තියෙනවා නම් ඒවා පළ කිරීම. අපිට
ආණ්ඩුව යන මග පිළිබඳ කතා කරන්න දේශපාලන සාකච්ඡාවක් ඕන. ඒ දේශපාලන සාකච්ඡාව අපි කළ යුතුයි විටින් විට මේ අපි මතු කරන ප්‍රශ්න ඇසුරු කරගෙන. මම ඊට වැඩි ටිකට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අවසාන වශයෙන් රටේ පොදු ජනතාවගේ ජීවිත විශාල අර්බුදයකයි තිබෙන්නේ. ඒ නිසා කෙටි කාලීනව ගත යුතු පියවර වහාම ගැනීමට මේ ආණ්ඩුවට අපි කියා හිටිමින් ඒ ප්‍රකාශය පිටුපස විශාල ජනතා බලවේගයක් පෙළගස්වා ගැනීම අපේ බලාපොරොත්තුවයි. අපේ කාගේ හරි කතාවක එදා රැස්වීමේ කරපු කිසියම් වූ හේතුවක් වරදක් තිබුණා නම් ඒක දිහා නෙමෙයි බැලිය යුතු. දැන් මට පේන්නේ මේ වැඩපිළිවෙල දිහා බලලත් නැහැ. ඒ වැඩපිළිවෙල වෙනුවෙන් අනුමත කරන්න ආපු විශාල ජනකාය දිහා බලලත් නැහැ. ඒ පිළිබඳව කිව් විස්තර කරුණු කිසිවක් සැලකිල්ලට අරන් නැහැ. වෙන කාරණාවක් මුල් කරගෙනයි මේ තීරණ අරන් තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ තත්ත්වය නිවැරදි වෙන්න ඕන. මේ පිළිබඳව ලොකුම යුක්තියක් ඉටු වෙන්න ඕන මේ රටේ පොදු ජන පෙරමුණට ඡන්දය දුන් ජනතාවට. එයාට යන්න බෑනේ සද්දපට යන්නත් බෑ. එයාට යන්න බෑනේ ජනතා විමුක්ති පෙරමුණට යන්නත් බෑ. ඒ අයට හෙවණක් හැදීමත් අපේ කාර්යයක් වුණා. මේ ආණ්ඩුව ගැන කලකිරෙන මේ ආණ්ඩුවට ඡන්ද දීපු ක්‍රියාකාරී ප්‍රාදේශීය නායකයෝ ඒ අයට අනාථ වී ඉන්නට ඉඩ දෙන්න බෑ. එයාට යම්කිසි හෙවණක් හදා දීම අපේ වගකීමක් වුණා. ඒකත් ඉටු කිරීම වෙනුවෙන් තමයි මේ පක්ෂ 11 එකතුව අපි ඇති කළේ. බොහොම ස්තුතියි හැමදෙනාට. නෑ මම අමාත්‍ය ධූරයේ කටයුතු වලින් ඉවත් වෙනවා. අමාත්‍ය ධූරයේ කටයුතු වල නිරත වෙන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයට යන්නේ නැහැ. මම ඉල්ලනවා මේ වැරදි තීරණය ගැන යුක්තිය. මේ බලාරගලේ නිසා ජනතාවගෙන් පඩි ගන්න අමති ධූරයේ වැඩ කරන්නේ නැහැ කියන එක හරිද අමතුමා? ඕන්නම් පඩියක් නොගෙන ඉන්න පුළුවන්. මගේ മന്ത്രി පඩිය තියෙනවා. මගේ മന്ത്രി පඩිය තියෙනවා. මගේ മന്ത്രി පඩිය තියෙනවා. ඒ മന്ത്രി පඩියෙන් මට යපෙන්න පුළුවන්. අපි පක්ෂ 11 නියෝජිතයෝ මේ සාකච්ඡාවෙන් පස්සේ හමු වෙලා සාකච්ඡා කරනවා ඉදිරි පියවර ගැන. එතෙන්දි තමයි අපි සාමූහිකව මොනවද ඉදිරියට ගන්න පියවර යනාදී තීරණය කරන්නේ. දැනට අපිට මේ ඉදිරි ක්‍රියාකාරකම් ගැන ලොකු විස්තරයක් ඔයගොල්ලන්ට කියන්න බෑ. මොකද අපි සාමූහිකව කතා කරලා ඒ තීරණ ගත යුතු නිසා අපි මේ වගේ මාධ්‍ය සාකච්ඡාවක් මින් පසුව නැවත තියෙනවා. එතකොට ওই ගොඩක් ප්‍රශ්න වලට අපිට උත්තර දෙන්න පුළුවන්. අපි තුන්දෙනා එකතු වෙලානේ මේ වැඩේට මූලිකත්වය දුන්නේ. ඒ තුන්දෙනා එකතු වෙලා මූලිකත්වය දීලා අපි ඒ කරපු කාර්යයේ තියෙන අර්ථය නොතකා මේ දෙන්නව ඒ දූර වලින් පහ කිරීම ගැන මට තියෙන්නේ ලොකු විරෝධයක්. ඔබතුමාවත් අස්කරන්න සූදානමක් තිබුණා කියන වාර්තා වුණා. මම ඔබතුමාවත් අස්කරන්න සූදානමක් ඒ තිබුණා ඒක මන් දන්නේ. ඒක ආණ්ඩුවෙන් අහන්න. දැන් ආණ්ඩුවෙන් අහන්න කියන්නේ ආණ්ඩුව දෙකට කැඩලා තියෙනවා. නෑ ආණ්ඩුවෙන් කියන්නේ අපි ආණ්ඩුවේ වගකිව යුත්තක් නෙමෙයි අද. කැබිනට් මණ්ඩලේ. මේ රට දැන් තියෙන තත්ත්වයට ඔබතුමාලත් වගේ කියන්න ඕනේ. අපි වක් කියන්න ඕනේ අපි නෑ. වගේ කියන්න ඕනේ අපි දෙන දේ කාලා වෙන දේ බලාගෙන හිටපු අය නම්. එහෙම අය නම් අපි වගේ කියන්න ඕන. ඔබතුමාලා චෝදනා කරන කට්ටියව පාර්ලිමේන්තුවේ ගේන්නත් ඔබතුමාලානේ පාර කැපුවේ. ඒ වෙලාවේ ඉතින් සජිත් ප්‍රේමදාස උදිනවන්නද අපි කරන්න තිබේ. කිව්වේ බැසිල් රාජපක්ෂ සමාජිතවව පාර්ලිමේන්තුවට ගේන්න ඔබතුමාලගේ මේ අත උස්සලා පාර කැපුවේ. බැසිල් රාජපක්ෂව පාර්ලිමේන්තුවට ගෙන්න අපි අත ඉස්සුවේ නෑ. නෑ ඔයගොල්ලන්ගේ විරුද්ධත්වයක් තිබුණේ නෑනේ. ඇයි නැත්තේ? අපි විරුද්ධ වුණා. 20 වෙනි සංශෝධනයේ සම්මත වුණාට පස්සේ මගේ මාධ්‍යවේදියෙක් ඇහුවම මේක පාවිච්චි කරලා කවුරු හරි එයිද කියලා මං කිව්වා රෙද්දක් අඳින ලැජ්ජ බය තියෙන මිනිහෙක් නම් එන්නේ නැහැ කියලා. ඉතින් ලැජ්ජ බය නැති මිනිහෙක් ආවා. ඒකට මට කරන්න දෙයක් නැහැ. එහෙම කිව්වට ජනාධිපතිතුමාට ඕගලන්ට පොලිසියක් දාන්න තිබුණානේ ඕගලන්ගේ ප්‍රතිපත්තියට විරුද්ධ එක්කෙනෙක් එනවා නම් පාර්ලිමේන්තුවට. අපේ ප්‍රතිපත්තියට විරුද්ධ අයට පාර්ලිමේන්තුව එන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. නෑ මම කියන්නේ ඕගලන්ගේ පක්ෂ අපි මේ හිට්ලර් පක්ෂයක් නේ. හිට්ලර් වාදයක් නේ අපි. ඕගලන්ගේ සහයෝගයෙන්ම එනවා කියන්නේ ඕගලන්ම ගෙනා අපේ කිසිම සහයෝගයක් තිබෙන්නේ නැහැ. අපේ කිසිම සහයෝගයක් තිබෙන්නේ නැහැ. ඉස්සර සහයෝගය දීලා ඒ නෑ විස්තර සහයෝගය දුන්නේ අපි කොන්දේසියක් ලබාගත්ත ජනාධිපතිතුමාගෙන් ඒක වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒක උනානේ
ඒක වුණා. ඒ නිසා ඒකත් අපේ මූලික කාරණය. ඒවා මත ඇති වෙන ගැටුමක් තියෙනවා. ඒ ගැටුම දිගටම තිබුණා. ඒ ගැටුම අද පක්ෂ නායක රැස්වීම නෑ අපි පක්ෂ නායක පක්ෂ 11 සාකච්ඡා කළා තමයි ඉදිරි කටයුතු පිළිබඳ තීරණ ගන්න. ඒක අපි ඉදිරියට දැනුම් දෙන්න. ඔබතුමාගේ පක්ෂ නියෝජනය කරන රාජ්‍ය මාත්‍යවරයා ඉදිරියේදී වක්කීමේ පිළිබඳ සාකච්ඡාවක් කියනවාද එහෙම නැත්නම් ඒකත් ඉදිරියට දැනුම් දෙන්න. අද ඔක්කොම කිව්වොත් ඉදිරියට මොකුත් කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔබතුමා දැන් සඳහන් කළා මේ ආණ්ඩුවෙන් වෙන්න ඕන යුතුයකමක් කියලා. මොකද්ද ඔබතුමා මේ අමතිවරු දෙදෙනා සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් වෙන්න ඕන යුතුයකම් වලට ආණ්ඩුව කරපු දේ වැරදි බව ආණ්ඩුව පිළිගන්නවා. ඒ කියන්නේ මේ අමතිවරු දෙන්නම නැවත අමාත්‍ය ධූරයේ නෑ මම එහෙම ඉල්ලීමක් කළා නෑ. එහෙම පිටුවන්නේ කිව්වත් ආයිනම් මේ ජනාධිපතිවරයාගේ ඇමතිකමක් දරන ආණ්ඩුවක ඉන්න අපේ කිසිම සූදානමක් නැහැ. යුතුයකම කියන්නේ ආණ්ඩුව වරදක් කරව බව පිළි අරගෙන අපේ වැඩපිළිවෙල ගැන කතා කරන්නේ. මොකද? නෑ ඉතින් අගමැතිතුමා මම දන්න විදිහට මේ ගතු තීරණයට අගමැතිතුමාගේ කැමැත්තක් නැහැ. එතුමා දන්නවා දේශපාලනය ගැන. මේ ආණ්ඩුව පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ. උදේ ගම්මන් පිළ ඇමතුමාගේ වචනෙන් කිව්වොත් අවලස්සන ඇමරිකානුවා. එයා තමයි මේ ආණ්ඩුවේ ගමන් මඟ තීරණය කරන්නේ. අද මේ ආර්ථික අර්බුදය ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා කකුල් දෙක වනවන ඉන්නේ ඔහු. ජනාධිපතිවරයාට බෑ මුදල් අමාත්‍යාංශ ලේකම්ට කියලා යමක් කරන්න. මුදල් අමාත්‍යාංශ ලේකම් ක්‍රියා කරන්නේ බැසිල් රාජපක්ෂ කියන දෙයට අනුව පමණයි. ඒ විදිය අභ්‍යන්තර පාලනයක් ඔහු සතුව තියෙනවා. ඔහු ඒකට අර ඔහුගේ පුද්ගලික බුදලයක් වගේ තියෙන පොදු ජන පෙරමුණ කියන පක්ෂයේ බලයත් පාවිච්චි කරනවා. ඒ පක්ෂයේ ඉන්න ඔය අසරණ മന്ത്രിවරු ඒගොල්ලෝ උංගක් පාවිච්චි කරනවා. එක්කෙනෙක් අහන්නකො කවුරු හරි එක්කෙනෙක්. කාන්තාවට අවස්ථාව. ඒ කවුරු දන්නවන්නේ නැහැ කියලා. ඒක අහන්න දෙයක් නැහැ නේ ඉතින් මෙච්චර ගන්න. ඔයා මාර ප්‍රශ්න අහන්න. මොකද අපේ කාන්තා අපි හිටියේ නෑ. අපි අපේ අදහස් ඉදිරිපත් කරා. අපි ආණ්ඩුව අභ්‍යන්තරයේත් ආණ්ඩුවට එළියේ ඉන්න අයට ඇහෙන විදියටත් කණ්ඩායම් රැස්වීම් වලදී අපි හැම තැනකදීම අපේ වගකීම ඉටු කරා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපි අමාත්‍ය තනතුරු වලින් අයින් කළා දෙන එක ප්‍රශ්නයක් නෑ. අපි අමාත්‍ය තනතුරු වලින් අයින් කරයිද මෙසේ කීමෙන් මෙසේ කිරීමෙන් කියන ප්‍රශ්නේදී අපි බය වුණේ නෑ. අපිට ඒක අදාළ නෑ. අයින් කරන එක හෝ නොකරන එක ඒගොල්ලෝගේ වැඩක්. ඇත්ත තත්ත්වයේ රටට හා වුන්ට කියන එක අපේ වැඩක්. අපි ඒක කරා. ප්‍රතිඵලය අයින් කිරීම නම් ඒකත් අපි සතුටින් බාර ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. විශේෂ පරිණාමයක් දෙන්න එකම අදහස් මාර්ග දෙකකින් අපෝවත් සිද්ධ වුණේ නැත්නම් ග්‍රාමාධිපතියත් එක්ක හෝ ඔබතුමාලා නෑ අගමැතිතුමා නම් මටත් උදේ ඇමතිතුමාටත් කතා කරා. එතුමා ඇත්තටම යම්කිසි මේ වේදනාවකින් කතා කරේ. නමුත් එතුමා හිටපු ස්ථාවරේ නෙවෙයි අවසාන වශයෙන් තීන්දුව වෙලා තියෙන්නේ. ආණ්ඩුව කරපු වරද පිළි අරගෙන නිවැරදි ක්‍රියාමාර්ගයකට එනතුරු. අවුරුදු 3ම මම යන්නේ කැබිනට් රැස්වීම වලට. අවුරුදු 3ම ඇමති ධූරිය වැඩවල වගකීම් බාර ගන්න. එන්නේ. පක්ෂ නායක රැස්වීම නිවැරදි ක්‍රියාමාර්ගය අපේ වැඩපිළිවෙල ගැන සාකච්ඡාව පටන් ගන්න. අපේ වැඩපිළිවෙල ගැන සාකච්ඡාව පටන් ගන්න. නෑ මං හිතන්නේ ඔය ඔක්කොම උපකල්පනික කතාව බොරුවට කියන්න එපා. එහෙම කවුරුත් ඉන්නේ නෑනේ. ඒගොල්ලෝ එහෙම ඉන්නෙත් නෑනේ. අවුරුදු 3ක් ඇමති වගකීම නොකර ඉන්නව නම් වාසුදේව නානායක්කාර සහෝදරයා ඒගොල්ලොත් පියවරක් ගන්නවානේ. එහෙනම් ඔය අවුරුදු 3 කතාව බොරු කතාවක්. ඉදිරියේදී ඇති වෙන වර්ධනයන් අනුව අපේ පක්ෂ 11 කතා කරලා තමයි ඉදිරි හැම දෙයක් ගැනම තීරණ කරන්නේ. නෑ එතුමා මේ කරන්නේ මාවත් අස්කරපිය කියන එකනේ ඔය කියන්නේ. සරලව කියනවනේ. මගේ සගියෝ දෙන්න අස්කරා වගේ මාවත් අස්කරපිය. ඕකනේ පණිවිඩය දෙන්නේ. මෙතුමා අස් වෙන්න ඕනේ නෑනේ. මොකද මෙතුමා කරලා තියෙන වරද අපි අස් වුණා නම් මීට කලින් අපෙන් දැන් වෙන රටවල් වල ඇමතිවරු අස් වෙන්නේ ඔන්න ජපානයේ දුම්රිය අනතුරක් වුණාම ප්‍රවාහන ඇමති අස් වෙනවා. එහෙමනේ අස් වෙන්නේ. අපි වරදක් කළා නැත්නම් අපි අස් වෙන්න ඕනේ නෑ. වාසුදේව නානායක්කාර ඇමතුමා වරදක් කළා නෑ. හැබැයි අස් කරන්න ඒගොල්ලන්ට පුළුවන්. හැමදාම ඒ වගේ අපි දැක්කද ඊයේ රෝහිත අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා ඔබතුමාගේ පාර්ලිමේන්තුවේ විතරයි මීඩියෝ වගේ ඉඳලා එළියට එලා සිංහලයේ කතා කරනවා කියන එක. මේක සාමාන්‍යයෙන් ඔයගෙම කටයුතු කියලා කියනවා. මොකද මේකේ සත්‍යතාවය? ඒක තමයි අපිට සභාවේ සිනා. සභාවේ සිනා. දැන් මන්ත්‍රීතුමා දැන් ඔබතුමා කියනවානේ ආණ්ඩුව පාලනය කරන්න තනි පුද්ගලයෙක් කියලා. දැන් ඔබතුමාලා ඔය කියන එක
සත්‍ය නම් දැන් ආණ්ඩුවේ ඉන්න අනිත් අයටත් ඔක තේරෙන්න ඉපැ. ඔබතුමාලත් එක්ක අනිත් අය කතා කරන්නේ නැතුව ඔබතුමාලට පුළුවන් වෙනවා වගේ. නෑ ආණ්ඩුවේ ගොඩක් අයට මේක තේරෙනවා. ඒ සමහරු ඇත්තටම ඉන්නේ කම්පාවේ. ඒ වගේම මේ තත්ත්වය ගැන ඔවුන්ගේ කිසිම සන්තෝෂයක් නැහැ. නමුත් ඉතින් ඒ එක එක්කෙනාට තියෙන දේශපාලන ධෛර්යයේ ප්‍රමාණය අනුවනේ එක එක්කෙනා හැසිරෙන්නේ. ඒක ඒ පිළිබඳ ප්‍රශ්නයක් මිසක් ආණ්ඩුවේ ඉන්න අති බහුතරයකට මේ තත්ත්වේ නොතේරෙනවයි කියලා මම කියන්නේ නැහැ. ඒගොල්ලෝ ගොඩක් අයට මේ තත්ත්වේ තේරෙනවා. ඒ ඔබතුමාලත් එක්ක තව එකතු වෙන පිරිස් ඉන්නවා කියන එක. නෑ එහෙම ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මන්ත්‍රීතුමා ඕගොල්ලන් ජනවරම ඉල්ලනකොට රට බේර ගන්න ඕනේ කියලානේ ජනවරම ඉල්ලුවේ. ඒ ජනවරම හම්බ වුණා. දැන් රට තියෙන්නේ අන්තිම බෙල්ලටම ඉර වෙච්ච තැන. එතකොට ඒ රට බේර ගන්න වගකීම ඕගොල්ලන්ට නැද්ද? ඒක තමයි. හරි ප්‍රශ්නයක්. ඉතින් වා හරි පුදුම ප්‍රශ්නයක් නේ. වා අර අවලස්සන ඇමරිකානු වගේ පැත්තෙන් දැන් අහන්න ඕන ප්‍රශ්නයක් ඕක. අපිට ඒ වගකීම තියෙන හින්දා තමයි දෙයනේ අපි මේ ක්‍රියා කරලා තියෙන්නේ. ඒ වගකීමකට අනුව ක්‍රියා කරපු නිසා තමයි ඇමති තනතුරු වලින් අයින් කරලා තියෙන්නේ. හැබැයි බෙල්ලට ඉර වෙනකම් බලාගෙන සම්පූර්ණ වැරදි ඒ කතාව. ඔබතුමා මන් දන්නේ පසුගිය කාලේ ලංකාවේ නොඉන්න ඇති. පසුගිය වසර එකමාර පසුගිය වසර එකමාරේදී අපේ ආණ්ඩුව පත්වෙච්ච පළවෙනි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තමයි කුළුදුළු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී. අනේ මේ මගුල් ගෙදරක් වගේ දවසක කිරිබත් කාලා පටන් ගත්ත රැස්වීම අවුල් කරන්න ඕනි නෑ කියලා අපි හිතුවේ නෑ. ඒකට ඉදිරිපත් කළ 20 වන සංශෝධනය සාකච්ඡාවකින් තොරව අනුමත කරන්න හැදුවම අපි 3 එදා ඒකට විරුද්ධ වුණා. ඊළඟට නැගිනිර ජැටිය ලංකාවෙන් හදන්නේ කියලා ප්‍රතිපත්ති ප්‍රකාශයේ දාලා ඒ වෙනුවට ඉන්දියානු සමාගමකට ඒක බාර දෙන්න හැදුවම ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනු කියලා අපි විරුද්ධ වුණා විතරක් නෙවෙයි අපි ඒක මහ පොළොවේ ක්‍රියාත්මක කරගත්තා. ඊළඟට කොතලාවල පනත අපි නතර කරගත්තා. 4 වෙනුව මේ රට විශාලා මහනුවර බවට තල්ලු කරමින් අගෝස්තු මාසේ 20 වෙනිදා වෙනකොට 2021 අගෝස්තු මාසේ 20 වෙනිදා වෙනකොට මේ රටේ කනත්තවල දිග පෝලිම් මලමිනි පුච්ච ගන්න වෙලාවක් නැහැ. පැය 24 පුච්චලත් අවසන් කරන්න බෑ. රෝවල් වල ලෙඩ්ඩු පිරලා ඉතිරිලා ගස් යට තියලා තිබ්බා. ඒත් රට වහන්න නැති දෙඩි තීන්දුවක හිටියා. රට වහන්න කියලා මේ පක්ෂ 11 නායකයෝ ලිඛිතව ජනාධිපතිතුමාට දැනුම් දීලා රට වස්සගෙන තමයි එදා ඒ රට විශාලා මහනුවරක් වෙන එක බේරගත්තේ. ඊළඟට ඒ රට වහන්න කියන ලියුම දාලා පහුවෙන්දා හවස 2:01ට මට දුරකථන ඇමතුමක් ආවා. මම හිටියේ මේ අර ගුරු වැටු විෂමතා විසඳන කමිටුවේ අපේ ගෙදර නිල නිවසම ඒ කමිටුව රැස් වෙලා තිබ්බේ ඩලස් ඇමතුමා මහින්ද අමරවීර ඇමතුමා ඒ කට්ටියත් එක්ක මට දුරකථන ඇමතුමක් ආවා ජනාධිපතිතුමාගෙන් මම ඔව් ජනාධිපතිතුමනි කියලා පිළිතුරු දුන්නා ඇමතුමා එතුමා මොකද්ද මේ ඔයගොල්ලෝ කියන්නේ මේ රට වහන්න බ්ලා 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 ගාලා දිගට කියාගෙන ගිහිල්ලා ඉල්ලාස්මි ලියුම එවන්න කිව්වා මම ඔව් හරි ජනාධිපතිතුමනි කියලා මං කිව්වේ වචන දෙකයි ඔව් ජනාධිපතිතුමනි හරි ජනාධිපතිතුමනි කියලා. ඉතා උච්ච ස්වරයෙන් ගිහලා ඊට පස්සේ දෙවෙනි දුරකථන ඇමතුම උදේට ඇවිල්ලා උදේට ආවේ හැබැයි ඉල්ලාස්මි ලියුම ඉල්ලලා නැහැ. පළවෙනි එක මට ඉල්ලාස්මි ලියුම ඉල්ලුවා දෙවෙනි එක උදේට ගියා උදේට ඉල්ලාස්මි ලියුම ඉල්ලන්නේ නැතුව අර කියන ටික කිව්වා. ඒ වාසල්ත වාසු ඇමතුමාට ටිකක් ප්‍රමාද වෙලා සම්බන්ධ කරගන්න සිද්ධ වුණේ. එතුමාට ඉල්ලාස්වීම ගැන කතාවක් නැතුව ඒ අපි කරපු වැඩේ වැරදි කියන මතය කිව්වා. හැබැයි අන්තිමට බලන්න ඒ වහපු එකෙන් නෙවෙයිද මේ රටේ මේ කොවිඩ් එක මේ මට්ටමට හරි බේර ගන්න පුළුවන් උනේ. අපි කිව්වේ සති දෙකක්ද කොහෙද වහන්නේ කියලා. අන්තිමට සති 3ක් 4ක් විතර වැහුවා. මාසයක් වැහුවා. නමුත් ජනාධිපතිවරයාට එකවරම ආපු සිතුවිල්ලට අනුව ඉල්ලාස්වීමේ ලියුම දෙන්න කියලා කිව්වා. ඉතින් මම ටිකක් වෙලා යනකොට අගමැතිතුමාට ආරංචි වල මට කතා කරා. මම එහෙම මොකද විමල් දැන් කරන්නේ මං කොහොම ඉල්ලාස්වීමේ ලියුම ලියලා ඉන්නේ කියලා. ඉතින් එතුමා කිව්වා පිස්සුද ඔය එක එක්කෙනා කියන විදියට ඉල්ලාස් වෙන්න බෑ. අවශ්‍ය නැහැ අර එහෙම කියලා. මම කියන්නේ ජනාධිපතිවරයාට ඒ කියන්නේ මේක ඇත්ත කතාව දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හැටියට හිටියේදී අපි අපේ මත දක්වලා තියෙනවා. අපි අපේ මත ඉදිරිපත් කරලා තියෙනවා. විවෘතවත් අභ්‍යන්තරවත්. ඔහු දේශපාලඥයෙක් හැටියට ඒවට අහුම්කම් දෙනවා. ඒවැ ගත යුත්තක් තියෙනවා නම් ඒක අදාළ ගන්නවා සහ ප්‍රතික්ෂේප කරන්න ඕන දෙයක් තියෙනවා නම් ප්‍රතික්ෂේප කරනවා. ඒක රාජ්‍ය පාලනයේදී නායකයෙක්ගේ තිබිය යුතු හොඳ ගුණාංගයක්. ඉතින් ඒ පැත්තනොත් මෙතන ලොකු දුර්වලකමක් තියෙනවා. ඒ කියන්නේ තමන් අකමැති දෙයක් කියනකොට හිතන්නේ තමන්ට විරුද්ධව දෙයක් කියනවා කියලා. අකමැති දේ විරුද්ධ දේ නෙවෙයි. ඒ කියන්නේ අපි අහන්න සතුටු දේවල් විතරක් නෙවෙයි අපි අහන්න පුරුදු වෙන්න ඕනේ. අපි අහන්න දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ අපි අහන්න ආස නැති සින්දුවක් වුණත් අහගෙන ඉන්න. එහෙම හිටියොත් තමයි අපිට මේ ලෝකේ මැනේජ් කරන්න පුළුවන්. ඉතින් අපි අහන්න ආස නැති සින්දු ඔක්කොම ඕෆ් කරන්න ගියොත් මොකද වෙන්නේ?
දැන් මේක ඒ වගේ වැඩක්. එදා ඔබතුමාට ඉල්ලාස්තිමේ ලිපිරියන්න කියලා කියපු ජනාධිපතිතුමා ආයේ කොහොමද විමල් කියලා අහුවා වගේ ඔබතුමා ළමක දූර වලින් ඉවත් කළා ආය අමතූරය බාරගන්න කියලා කියයිද ඔබතුමා? මේ බලාපොරොත්තු නෑ එහෙම කිව්වත් කිසි ලෙසකින්වත් මේ ජනාධිපතිවරයාට කිසිම ඇමති ධූරයක වගකීම් දරන්න මම නම් මොහොතකටවත් ලෑස්ති නෑ. එදා ආයේ මුළු රටම එක මංගට ගත්ත වේදිකාවේ ශ්‍රී ලංකා දාස් පක්ෂයේ මන්ත්‍රීපා සිරිසේන හිටපු ජනාධිපතිතුමා හිටියා. අද ඔබතුමාලා මෙතන එතුමා නැහැ. නෑ මෙතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මේ ඉන්නව නේද? මෙතුමා ලොකෝ නෑ ශ්‍රී ලංකා එදත් නියෝජනය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මහජන මන්ත්‍රණ සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආවේ දයාසිරි ජයසේකර මැතිතුමන්. පහුගිය සමුළුවට ආවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි තීරණය කරන්නේ ඒ අවස්ථාවට කවුරු නියෝජනය වෙනවද කියලා. ඒක අපිට තීරණය කරන්න බෑ. ඉතින් අද එතුමාලා මේ හදිසි අපි ඊයේ මේ මාධ්‍ය සාකච්ඡාව තීරණය කළේ. ඒතර කොළඹ ඉන්න අගේ මේ SLP එකේ නියෝජිතය වෙලා තියෙනවා. ඒක එතුමාලා තීරණය කරන්නේ මේ අවස්ථාවට කවුද නියෝජනය වෙන්නේ කියලා. ඊළඟ පියවර කීපයකට තමයි පක්ෂ නායක රැස්වීමක් තියෙන්නේ. මේමයි ඔක්කොම ප්‍රශ්නවලට උත්තර අද අපි දෙන්නේ නැහැ. අපිට තියෙනවා අපි අදහස් කරන අරමුණු සහ ඉලක්ක. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි අද ඔක්කොම කිව්වොත් ඊළඟට ඔයගොල්ලෝ අපිව හම්බෙන්න ආයෙ එන්නේ නැහැ. සතිපතා ජනමාධ්‍ය ඒ සාකච්ඡා නිසා අපි ඒක පිළිවෙලට ඉදිරිපත් කරන්න. අපිට නෑ ඇත්ත වැරදීම තියෙන්නේ බැසිල් රාජපක්ෂ. ඔහු මගේ කියවීම මම මේක බොහොම මේ ඒ කියන්නේ අමුවට කියන්නේ නැතුව ටිකක් තම්බලා කිව්වා අර සමුළුවේදී. දැන් මට අමුවට කියන්න පුළුවන්. ඒ තම්බලා කිව්වයි කියන එකත් මේ සැර වැඩි කියලා නේ කියන්නේ. දැන් මට අමුවට කියත හැකියි. බැසිල් රාජපක්ෂට තියෙන එක කොන්ත්‍රාත්තුවක්. ඔහුගේ විශ්‍රාම ජීවිතය ගෙවෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. එහෙ තමයි යාගේ දේපල තියෙන්නේ. ඇමරිකාවට ඕන වෙලාවක පුළුවන් බැසිල් රාජපක්ෂව මනි ලොන්ඩරින් කියන චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්න. ඒක වෙන්නේ නැත්තේ කොහොමද? ඇමරිකාව වෙනුවෙන් ඔහු සේවය කරන්න ඕන. මේ ආර්ථික අර්බුදය ඉතාම දැවැන්ත ආපදාවක් බවට පත් වෙන්න ඉඩ හැරලා අර ඉන්දුනීසියාවේ වගේ විශ්වම මානසිකත්වයට මහජනයා පත් වෙන්න ඉඩ හැරලා ඇමරිකානු උපාය මාර්ගයට මේ රට ගොදුරු කරන එක තමයි බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුව. ඔහු වැඩ කරන්නේ ඒ අරමුණින්. ඒ නිසා අවලස්සන ඇමරිකානුවා අවසානයේ විශ්‍රාම ජීවිතයේ සතුටින් ගත කරන්න ඕනේ. දරුවෝත් එක්ක මුණුබුරොත් එක්ක ඇමරිකාවේ. එතන විශ්‍රාම සුවේ නිදහසේ ඉන්න නම් මෙතන පාවාදීම කරන්න ඕනේ. මෙතන පාවාදීම නොකර එතන විශ්‍රාම දිවියේ සුවසේ ගත කරන්න බෑ. එහෙම ගත කරන්න ගියොත් මනි ලොන්ඩරින් වලට අහු වෙන එක වළක්වන්න බෑ. මේක තමයි ඇත්ත කතාව. අපි කියන්නේ මෙහෙම මිනිහෙගේ පුද්ගලික දුෂ්ටකමකට මේ රටක් බිලි දෙන්න ඉඩ දෙන්න බෑ. මොන සූක්ෂම දන්නේ? හොරකමට විතරක් සූක්ෂම. දැනගත්ත දවසේ තමයි සටන් කරන්නේ. අනේ නෑ අපි ආරයන්ට විරුද්ධව සටන් කරා. පොඩයි ඕගොල්ලන්ට මේක මේ විදිහට කියන්නේ අද තමයි. ඕගොල්ලෝ හිතනවාද හැමදේම අපි මේ හිතට ආපු හැම වෙලෙම රටට කියනවා කියලා. අපි යමක් අවබෝධ කරගත්තා මේක අභ්‍යන්තරිකව ගැටුමක් ඇති කරගෙන බේරන්න බලනවා. එක විදිහට බලනවා. ඒක ඒ ආපු ගැටුමේ තීව්‍ර වෙච්ච අවස්ථාවක්. දැන් අපිට පුළුවන් අපි දරන මතය විවෘතව එලිපිට කියන්න. ඉතින් ඒක ඇත්තටම විවෘතව එලිපිට කියන්න ජනාධිපතිතුමා මේ දීපු සහයෝගයට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. සෝරි මට ආයහන් නෑ ජනාධිපතිවරයා පොරොන්දුවක් දුන්නා අවුරුද්දක් ඇතුළත ද්විත්ව රටවැසි භාවයේ තියෙන කෙනෙකුට අමාත්‍ය හෝ වෙනත් අනතුරු දරන්න බැරි වෙන විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා කියලා. හැබැයි ජනාධිපතිතුමා මේ පොරොන්දුවට අනුව කටයුතු කළා නැහැ. ඉතින් එතුමා මේ පොරොන්දුවට අනුව කටයුතු නොකිරීම ගැන අපිට තියෙනවා කනගාටුවක්. එතුමා ගැන. ඒ පොරොන්දුව දීපු කෙනා ගැන. එහෙම නැතුව අපිට වෙන කනගාටුවක් නැහැ. අනේ මේ තනතුරු වෙනුවෙන් ගහන මැච් එකක් නම් මහත්තයෝ ඇමතිකම බේරගන්නනේ පළමු මැච් එක ගහන්නේ. පොඩ්ඩක් ඉන්න ඔක්කොම පැය 24කින් වෙන්න ඕනේ නැහැ. තව තියෙනවා කාලය. ඒවා යම් කිසි මේ අපි පක්ෂ ටික කතා කරලා හදන සැලැස්මකට අනුව ඒව ඕන විදිහට වෙයි. චෝදනාවක් කියනවා මේ දේශපාලන නාටකයක් කියලා මේක. අපි නෙවෙයි කියන්නේ. ඒක පොඩ්ඩක් ජනාධිපතිතුමාගෙන් අහන්න. අපි අස්සුනා නෙවෙයි අස් කරානේ. ඉතින් ජනාධිපතිතුමා මේ නාටකයක් රඟ දක්වනවා කියලා පොඩ්ඩක් අහන්න. ඔය කියන අයගෙන් පොඩ්ඩක් මොලේ පරීක්ෂා කරලා බලන්න එච්චරයි. ඒ වගේම ඔබතුමා කියන්නේ
ඔව් එහෙම හිතාගත්තත් වරදක් නැහැ. මෙවැනි බරපතල අවස්ථාවක ඇයි මේ වගේ තීන්දුවක් කරගත්තේ පුතුණා මේ රට බේර බරපතල නිසා මොකද? රට බේර ගන්න ඕන අවස්ථාවක හැමතැනම ඒ නිසාම අපි තමයි අයින් උනේ නෑනේ අයින් කරානේ වා මාර ප්‍රශ්නයක් ආන්නේ අපෙන්. අපි තීරණයක් ඒක ගත්තේ අහන්න නැහැ. ජනාධිපතිතුමාගෙන්. ආ රට තියෙන්නේ ජනතාව නැතරම නැති ඔව් අපි ඔක්කොම දන්නවනේ. ඒ වෙලාවේ ඉතින් හරි පියවර ගැන අහන්නේ ඒකට තමයි අපි අර කොලයක් ඉදිරිපත් දැන් කළේ. ඔව් මැතිතුමනි වාසේ ජනතාවට දෙන්න බෑ ඕගොල්ලෝ. ලිඛිතව රටටත් ආණ්ඩුවටත් කියලා තියෙනවා ඒක අපි ආණ්ඩුවේ හිටියත් නැතත් ක්‍රියාත්මක වෙනවා දැකීම තමයි අපේ බලාපොරොත්තු කියන එක අපි මේ තින අදහස් දක්වද්දි කිව්වා. දෙවෙනි කාරණේ අනිකුත් ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම තමයි තීරණය කරන්නේ. මොකද අපි පක්ෂ 11ක් එකට එකතු වෙලා කරන වැඩේ තනියෙන් අපිට තීන්දුව කරලා ප්‍රසිද්ධ කරන්න බෑ. දැන් ඔබතුමාලා වරින් වර කිව්වා මේ අපි අයින් කරනවා කියන කාරණාව. දැන් ඔබතුමාලා අයින් කරන කාරණාවට අඩිතාලම හැදුවලින් ඉඳන් අයින් කරේ. වැඩපිළිවෙල කොහොමද අඩිතාලම? අපි වැඩපිළිවෙලක් දුන්නා මේ රටේ අර්බුදයට ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක කොහොමද අඩිතාලම නිවත් කර? දැන් එක පැත්තකින් අහනවා ඕගොල්ලෝ මොකක් කරේ නෑ නේද කියලා. අපි කියනවා කරා කියලා. කරා කියන එකට දැන් අහනවා ඒව කරපු හින්දා නේද අයින් කරේ කියලා. මම දන්නේ ওই ප්‍රශ්න දෙකට මම කොහොමද එකපාර උත්තර දෙන්නේ කියලා. දැන් ඔබතුමාලා සියලු දෙනා එකතු වෙලා ජනතාව උදෙසා ජනතාවාදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න මෙතන ඉඳලා සැරසෙනවා. අපි දැන්ට අපි මේක අපි ඉදිරිපත් මෙතන ඉඳලා කළා. නෙවෙයි මීට පෙර ඉඳලම ඒක තමයි අපි කරේ ආණ්ඩුවක් ඇතුළේ ඉඳගෙන ආණ්ඩුව ආණ්ඩුව ඇතුළේ ඇතුළේ ඉඳගෙන එහෙම කරපු අපිට ආණ්ඩුවෙන් මේ තනතුරු නැතුව ඉන්න තත්ත්වයටද ඒක ඊට වඩා හොඳින් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ආණ්ඩුව ඇතුලේ ඉන්න අමාත්‍යවරු දැන් ඔබතුමාට චෝදනා කරනවා ඔබතුමා මේ එකතු වෙන්නේ මේ හිටපු ජනාධිපතිතුමාත් එක්ක කියලා. ඒක ඔබතුමාගේ පරණ රෙකෝඩ් දාලා පෙන්නනවා ඔබතුමාගේ. අපි හිටපු ජනාධිපති සිරිසේන මහත්තයත් එක්ක අපි එකතු වෙන්න කලින් තමයි දින 51 ආණ්ඩුවේදී අගමැතිතුමා ගිහිල්ලා ඒ ජනාධිපතිතුමාගෙන් අග්‍රාමාත්‍ය තනතුර ගත්තේ. ඒක අපි කරපු කපුකමක් නෙවෙයි. තේරුණාද? අපිට කියලා කරපු එකකුත් නෙවෙයි. එතකොට ඒකට ඔල්ලොරසන් දීපු දැන් සමහරු දැන් අහනවා මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක කොහෙද මේ යන්නේ කියලා. අපි කවුරුවත් එක්කවත් කොහෙවත් යන්නේ නැහැ. අපි පක්ෂ 11ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඒ පක්ෂ 11න් එකක්. අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ මේ වෙමින් පවතින විපත්තිදායක තත්ත්වය වළක්ව ගන්න උත්සාහයක් දරලා තියෙනවා. සාමූහික උත්සාහයක්. ඒක ආණ්ඩු පක්ෂයේ ඉන්න පක්ෂ 11කගේ සාමූහික උත්සාහයක්. ඒක මේ අහවලාව අරන් යන්නවත් මෙයාව වටන්නවත් එහෙම එකක් නෙවෙයි. ඒ වැරදි අර්ථකථනයක්. හැබැයි ඉතින් ඕක අහන්නේ අර දින 51 ආණ්ඩුවේ හිටපු කට්ටිය. කවුද යාට ඒක කිව්වේ? නෑ මම නොදැක්ක හීනයක් මම දැක්කා කියලා කවුද යාට කිව්වේ? මම ජීවිතේට මම දවාලටවත් හීන දකින්න කෙනෙක් නෙවෙයි රැයටත් මට හීන පෙන්නේ නෑ. මම ඇත්තටම හරි ආසයි මට හීනයක් මොකක් හරි පේනවනම් මමත් නොදැකපු හීනයක් කවුද යාට මම දැක්කයි කියලා කිව්වේ? කවුද? ඉන්න ඇමතිවරු. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලොන්ට පේන හීන මට පේනවා කියලානේ. ඒක ඉතින් වරදවා වටා ගැනීම. මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් වර්තමාන ජනතුමා මැතිවරණයේ ඉල්ලුවේ මට විධායක බලතලය දෙන්න. ඊළඟ විධායක බලය දුන්නාට පස්සේ මිනිස්සුන්ගෙන් ඉල්ලුවා 3න් 2 බලය දෙන්න කියලා. 3න් 2ක් දුන්නා. දුන්නාට පස්සේ ජනතුමාට මේ කෙලින් දීපු තීරණ ගන්න බැහැ. ඒක අහන්න ජනාධිපතිතුමාගෙන්. අපි කිව්වා හේතුව. අපි කිව්වනේ ඒක නිදහස් කළා. අවලස්සන ඇමරිකානුවාගේ ග්‍රහණයේ ඉන්නේ කියලා. ඒක තමයි හේතුව. ඉතින් ඒක ජනාධිපතිතුමාගෙන් අහන්න ඇයි ඔබ කෙලින් තීරණ ගන්න නැත්තේ? අපි දැක්කා 2015 දී මැතිවරණ පැද්දිච්ච වෙලාවේ මැති ලැමතුරා රට ඇරලා යනවා. දැන් ඒම පුද්ගලයෙකුට ජනතාව මේ වගේ රැවටෙන්නේ කියලා ඔව් ඉතින් රට ඇරලා පැදුරටත් නොකිය පලා ගිය මිනිහා වටිනවා. මේ රට ඇතුළේ ඉඳගෙන පෙබරවාරි 18 2015 මහින්ද සුළඟ හදලා හිරේ විලංගුවේ වැටිච්ච මිනිස්සුන්ට වඩා පැදුරටත් නොකිය රටින් පලා ගිය මිනිහාගේ උපදේශය වටිනවා කියන එකනේ මේකෙන් පෙන්නන්නේ. ඉතින් ඒ අනුව යන්නේ ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේ ආර්ථික අර්බුදයෙන් මිරිකලා ඉන්න මිනිස්සු ඔබතුමාලා එළියට ගිහිල්ලා මොන දේ කිව්වත් මිනිස්සු ඔබතුමාලාට චෝදනා කරනවා ඒ ආර්ථික අර්බුදයට යම් තැනකදී ඔබතුමාලා තීන්දුව ඇදලා දැම්මා කියලා. දැන් ඔබතුමාලාට කැබිනට් මණ්ඩලයේ ඇතුලේ ඉඳන් ඒ ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණා. දැන් එළියට ගිහිල්ලා වේදිකාවක් තනාගෙන හේතු කිව්වා. එළියට ගිහිල්ලා නෙමෙයි. එළියට දාලානේ. නෑ ප්‍රශ්නේ විසඳන්න තමයි අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළේ. හරි අපි අපේ යුතුයකම හා වගකීම තමයි අපි නෙවෙයිනේ මුදල් ඇමති. අපි නෙවෙයි ජනාධිපති. එතකොට මේ ජනාධිපති මුදල් ඇමති කියන දෙපාර්ශ්වයට මේකේ ලොකු බාරදුර වගකීමක් තියෙනවානේ. එතකොට අපි ඒ නිසා තමයි අපි පක්ෂයේ 11න් අපේ යෝජනාවලියක් අපි ඉදිරිපත් කළේ මෙන්න මෙහෙම කරොත් මේකෙන් ගොඩ එන්න පුළුවන් කියලා. ඉතින් අපි ඔය එළියට දැම්මත් ඒ යෝජනාවලියේ තියෙන සාධනීය දේවල් හඳුනගෙන
ඒවා ක්‍රියාත්මක කරොත් මේකෙන් ගොඩ එන්න පුළුවන්. එහෙම ක්‍රියාත්මක නොකරන ඉඳන් දැන් යම් තැනකට ඔබතුමාලට අලුත් වේදිකාවක් හදා ගන්න ඕනේ. ඉදිරියටත් එහෙම ක්‍රියාත්මක නොකළොත් ඔබතුමාලා මේ දේශපාලන නෑ. ඛණ්ඩනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන අලුත් බලවේගයක් නිර්මාණය කරන්න මොකද කරන්නේ? නැත්නම් වේදිකාවේ ඔය විදිහට වේදිකාවේ ඔය විදිහටම කිය ඉන්නවද? ඒකත් යහන්න නැත්නම් ඔබතුමාලා කියන දේවල් ආණ්ඩුව වෙනස් වෙන්නේ නැත්නම් අවුරුදු 3 යනකම් මෙහෙම ඉන්නවද? නැත්නම් වෙන දේශපාලන බලවේගයක් අරගෙන වෙන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. දැන් ඔක්කොම පොරොන්දන් ලියලා බලන්න යන්න එපා. ඇයි මැතිතුමනි අපි කිව්වනේ අද පක්ෂ නායක රැස්වීමක තීරණය කරනවා. 6 වෙනි පාරට කිව්වා. 6 වෙනි පාර. පහෙන් ඉවර කරනකො 6 වෙනි පාර ආන්න ඉස්සරහට මොකද කරන්නේ? මොන වාද්‍ය නියෝජනය කරන්නේ? රැස්වීම කියන ගහන තියෙන්නේ. ඒක සංජාතික බලයක් දුන්නාගේ බහුතරයක් අසීමිත. දැන් මේ අනුරත් ඔය දින උදෙන් දෙකේ බලයක් දීලා තරහා ගන්න බැරි කමක් තියෙනවා. නෑ මිනිස්සු දීපු බලයේ ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ. ඒ බලය ඒ දීපු ජනවරමට අනුව ඒ ජනවරම හයිජැක් කරපු අවලස්සන ඇමරිකානුවෙකුගේ මැදිහත් වීම පිළිබඳ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි. සෑහෙන උත්තර දුන්නා. ප්‍රශ්නාන සහෝදරයා කියන්න ඕන මව්බිමේ ලේක් හවුස් එකේ උච්චෝර එකේ කියන්නේ. අර ඇමරිකාවේ කියන පත්තරේ නම කියන ප්‍රශ්න අහන්න. රාජපක්ෂගේ විමල මෙතුමා. විමල මෙතුමා. මේක මං හිතන්නේ අවලස්සන ඇමරිකානුව කියන වචනේ හරි වාස්තවයි. ඔව් අවලස්සන පොතට ඩිමාන්ඩ් එකක් කියනවා. නෑ අපි අවලස්සන ඇමරිකානු අලුත් පොතක් කියන්න ඕනේ. නේ වීරේ අලුත් පොතක් කියන්න